ආයුබෝවන් උසස් පෙළ රසායන විද්‍යාව පරමාණුක ව්‍යුහය පාඩමේ සිද්ධාන්ත ඔබ වෙත ගෙන එන මගේ තවත් එක වීඩියෝ එකක් එක්කයි ඔයාලම එකතු වෙලා ඉන්නේ. මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳව සිද්ධාන්ත සාකච්ඡා කරන්න. මේ වීඩියෝ එකට අදාළ සටහන මීට පහලින් තියෙන ලින්ක් එකෙන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ නෝට් එක පොතක ලියාගෙන හරි මුද්‍රණය කරගෙන හරි මම පාඩම විස්තර කරන අතර වාරේ ඔයාලට පුළුවන් ඒකේ තියෙන හිස් තැන් සම්පූර්ණ කරගන්න. ඒ විදිහට කළොත් තමයි මේ පාඩම ගොඩක් සාර්ථකව ඕගොල්ලන්ට අධ්‍යයනය කරන්න ලැබෙන්නේ. හොඳයි. අපි එහෙනම් පාඩමට යමු. හොඳයි. අපි නෝට් එක බලමු. න්‍යෂ්ටිය වටා පවතින ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින බව ඔබට මතක ඇති අනුයාත අයනීකරණ ශක්ති දක්ත විමෝචන වර්ණාවලිය අධ්‍යයනයෙන් ලද තොරතුරු මගින් තහවුරු විය කියලා මෙතන තියෙනවා. දැන් අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්ථාරවල ඔබට මතක ඇති විශාල ආරෝහණ ඇති වුණා. ඒ වගේම විමෝචන වර්ණාවලිය අධ්‍යයනයේදී රේඛා සහිත වර්ණාවලියක් තමයි අපිට පරමාණුක වර්ණාවලියක් විදියට හම්බුනේ. මේ දක්ත අපිට සාක්ෂි සපයනවා න්‍යෂ්ටියක් වටේට පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ශක්ති මට්ටම් වල කියන එක. අපි ඉස්සරහට යමු. ඉලෙක්ට්‍රෝනයක් වැනි කුඩා අංශුවක චලිතය නිව්ටන් යාන්ත්‍ර විද්‍යාවට අනුකූල වන්නේ නැත. ඔව්. එතකොට ඉලෙක්ට්‍රෝනය කියලා කියන්නේ ගොඩාක් චූටි අංශුවක්. ඒ වගේ අංශුවක් මූව් වෙනකොට එහා මෙහා යනකොට තරංග ලක්ෂණ වැඩිපුර ඉස්මතු වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතයේදී විවිධ වස්තු වලට ඇප්ලයි කරන නිව්ටන් යාන්ත්‍ර විද්‍යාව ඉලෙක්ට්‍රෝනයක් වගේ චූටි අංශුවකට සත්‍ය වෙන්නේ නැහැ. එතකොට නිව්ටන් යාන්ත්‍ර විද්‍යාව උපකල්පනය කරලා කරන ගණනය කිරීම එහෙම වරදිනවා. එතකොට මේ වගේ අංශුවක් අනුකූල වෙන්නේ තරංග යාන්ත්‍ර විද්‍යාව නැත්තම් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව කියලා හඳුන්වන සෛද්ධාන්තික විශේෂ ශ්‍රේෂ්ඨයකින් ලැබෙන සමීකරණ සහ සිද්ධාන්තත් එක්ක. ඉතින් අපි නෝට් එක ඉස්සරහට යමු. එබැවින් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සහ තරංග යාන්ත්‍ර විද්‍යාව ලෙස හඳුන්වන සෛද්ධාන්තික විෂයන් මගින් ලැබෙන දැනුම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳව බොහොමයක් තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මේ සඳහා නීල්ස් බෝ, ලුයිස් ඩි බ්‍රෝග්ලි, ඇල්බර්ට් අයින්ස්ටයින්, මැක්ස් ප්ලාන්ක්, වර්න හයිසන්බර්ග් යන විද්‍යාඥයින්ගේ අධ්‍යයනයන් මහත් පිටිවහලක් විය කියලා තියෙනවා. ළමයි, මොකද්ද වින්‍යාසයක් කියලා කියන්නේ? ඔයගොල්ලෝ චූටි පන්තිවල ඉගෙනගෙන ඇති නාරටි වින්‍යාසය, ශාක කඳක පත්‍ර වින්‍යාසය නේද? මේ වින්‍යාසය එහෙම නැත්නම් කන්ෆිගරේෂන් කියන වචනයෙන් අදහස් කරන්නේ සකස් වෙලා තියෙන ක්‍රමය. යම්කිසි දෙයක් සකස් වෙලා තියෙන ක්‍රමය. දැන් ඔබේ පන්ති කාමරේ ඩෙස්ක් පුටු සකස් වෙලා තියෙන ක්‍රමය පිළියෙල කරලා තියෙන ක්‍රමය හිතන්න. සමහරට පේලි දෙක ඉන්නවා ඇති, පේලි තුන ඉන්නවා ඇති. මොකක් හරි එහෙම වින්‍යාසයක් තියෙනවනේ පන්ති කාමරයක ඩෙස්ක් පුටු සකස් කරලා තියෙන. ඒතකොට අන්න ඒකට කියනවා එතන තියෙන වින්‍යාසය කියලා. ඒතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම ගන්න පුළුවන්. න්‍යෂ්ටියට පිටත අවකාශයේ ඉලෙක්ට්‍රෝන සකස් වී තිබෙන ක්‍රමය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලෙස හැඳින්වෙයි. ඔබ දන්නවා න්‍යෂ්ටියට පිටත අවකාශය තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන යම්කිසි ක්‍රමයකට සකස් වෙලා තියෙනවා. ඒ ක්‍රමය තමයි අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා අධ්‍යයනය කරන්නේ. දැන් ළමයි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳව තොරතුරු ලැබුණා කියලා කිව්වේ තරංග යාන්ත්‍ර විද්‍යාව, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව වගේ විෂයන් වලින් කියලා කිව්වනේ. එතකොට එහෙම ලැබෙන තොරතුරු සංක්ෂිප්ත කරලා ඔබේ උසස් පෙළ මට්ටමට ගැලපෙන විදිහට මම මේ විදිහට පෙළ ගස්වලා තියෙනවා. දැන් මේ විෂයන් ගොඩාක් සංකීර්ණයි. ඒ වගේ ගණිත සමීකරණ ගොඩාක් අමාරුයි. ගණිතයත් එක්ක ගොඩාක් මේ අපි අපේ හැකියාවන් ප්‍රගුණ කරන්න ඕනේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ කරුණු තේරුම් ගන්න. නමුත් එවැනි දේවල් උසස් පෙළ මට්ටමේදී අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ සෛද්ධාන්තික විෂයන් පාවිච්චි කරලා අරගත්තු කරුණු ටික සරල කරලා මෙන්න මේ විදිහට ළමෙක්ට මතක තියෙනවද කියන කාරණාව තමයි උසස් පෙළ ළමෙක්ගෙන් විභාගයේදී විමසන්නේ. නැත්නම් ඒවා ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවද කියන එක තමයි බලන්නේ. ඉතින් ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ. මම පිළිවෙලට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්බන්ධයෙන් කරුණු ටික ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් විදිහට පෙළ ගස්වලා තියෙනවා. ඒ පිළිවෙලටම පාඩම් කරමු. හොඳයි. අංක 1 කරුණ බලන්න එහෙනම්. පරමාණුවක න්‍යෂ්ටිය වටා තිබෙන ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතී. හරි? මේක අපි කලිනුත් කිව්වනේ. උන් පළවෙනි කාරණාව පරමාණුවේ න්‍යෂ්ටියට එපිටින් තියෙන අවකාශයේ ශක්ති මට්ටම් තියෙනවා. ඒ ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන පවතින්නේ. ඊළඟට
යම් ඉලෙක්ට්‍රෝනයක් සැලකූ විට ඊට පවතින්නේ එම ඉලෙක්ට්‍රෝනය අයත් ශක්ති මට්ටමේ ශක්තිය පමණි. ඒ කියන්නේ යම් ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් ඒ ඉලෙක්ට්‍රෝන අයිති වෙනවනේ යම් ශක්ති මට්ටමකට. ආන් ඒ ශක්ති මට්ටමේ ශක්තිය විතරයි ඒ ඉලෙක්ට්‍රෝනෙට තියෙන්නේ. එහෙම නැතුව මේ වෙන අල්ලපු ශක්ති මට්ටම් වල ඊට එහා තියෙන ශක්ති මට්ටම් වල ශක්තියක් ඉලෙක්ට්‍රෝනයකට ගන්න බෑ වෙනත් ශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝනයකට. තේරුණානේ? තව අදහසක් තියෙනවා මෙතන බලන්න ශක්ති මට්ටම් දෙකක් අතර ශක්තියක් ඉලෙක්ට්‍රෝනයකට ගන්න බෑ. අපි හිතමු පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලට යම්කිසි ශක්තියක් තියෙනවා කියලා. ඔන්න. ඊට වඩා වැඩි ශක්තියක් ඕන් දෙවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වල තියෙනවා කියලා හිතමුකෝ. එතකොට මේ ශක්ති මට්ටම් දෙක අතර ශක්තිය ඉලෙක්ට්‍රෝනයකට ගන්න බෑ කියලා තමයි මෙතනදී කියන්නේ. ඒ කියන්නේ ශක්ති මට්ටම් වල තමයි අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන ඉන්නේ. එතකොට ඒ අදාළ ශක්ති මට්ටමේ ශක්තිය ඒ ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන ඔක්කොටම හම්බ වෙනවා කියන එකයි මේකේ අදහස. ඊළඟට දෙවෙනි කාරණාව. න්‍යෂ්ටිය ආසන්නයේ තිබෙන ශක්ති මට්ටම් වල ශක්තිය අඩුය. එතකොට න්‍යෂ්ටිය ගාවම තියෙන පළවෙනි ශක්ති මට්ටමේ ශක්තිය බොහොම අඩුයි. ඊළඟට න්‍යෂ්ටියෙන් ඈතට යන විට ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වේ. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමට වඩා දෙවෙනි ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. දෙවෙනි ශක්ති මට්ටමේ ශක්තියට වඩා තුන්වෙනි ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. ඊටත් වඩා හතරවෙනි ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. මේ වැඩි වෙන්නේ ළමයිනේ විභව ශක්තිය. මේ ඉලෙක්ට්‍රොනික ශක්ති මට්ටම් වල තියෙන විභව ශක්තිය තමයි න්‍යෂ්ටියේ ඉඳලා ඈතට යන්න වැඩි වෙන්නේ. ඊළඟට බලන්න කියවන්න මොකද්ද තියෙන්නේ කියලා. න්‍යෂ්ටියේ සිට ඉවතට යන විට ශක්ති මට්ටම් 1 2 3 4 5 6 7 ඔන්න ඔය විදිහට අංක යොදා නම් කරනවා. මෙම අංක ප්‍රධාන ක්වොන්ටම් අංක කියලා හඳුන්වනවා. ළමයි ප්‍රධාන ක්වොන්ටම් අංක සංකේතවත් කරනවා සිම්පල් n අකුරෙන්. හරි? ඊළඟට KLMN ලෙසද ප්‍රධාන ශක්ති මට්ටම් නම් කරන අවස්ථා තිබේ. ප්‍රධාන ශක්ති මට්ටමක් තුළ උපශක්ති මට්ටම් පවතී. ඒ කියන්නේ අපි සලකන ප්‍රධාන ශක්ති මට්ටමක් ආයේ උපශක්ති මට්ටම් වලට බෙදිලා තියෙනවා කියන එක. උපශක්ති මට්ටම් තුලත් මොනවද තියෙන්නේ? පරමාණුක කාක්ෂික පවතී. ඉලෙක්ට්‍රෝන පවතින්නේ ඔය කියන කාක්ෂික තුලයි. හරි ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමක් ආයෙ බෙදෙනවා උපශක්ති මට්ටම් වලට. ඒ උපශක්ති මට්ටම් ආයෙ සමන්විත වෙනවා පරමාණුක කාක්ෂික කියලා જાතියකින්. ඒ කාක්ෂික ඇතුලේ තමයි ඉලෙක්ට්‍රෝන ඉන්නේ. මම දැන් මේ ඉදිරිපත් කරන අදහස ඊළඟට රූප සරහනකින් ඕගොල්ලන්ට පැහැදිලි කරනවා. ඒකෙදි හොඳටම තේරෙයි. එතෙක් ඉවසලා ඉන්නේ. හරි. පළවෙනි බුලට් එක බලන්න. ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n වන ශක්ති මට්ටමේ පවතින උපශක්ති මට්ටම් ගාන n-ට සමාන වේ. ඒ අනුව පළමු ප්‍රධාන ශක්ති මට්ටමේ ඒ කියන්නේ n සමාන 1 හි පවතින උපශක්ති මට්ටම් ගාන 1කි. හරි ප්‍රධාන ශක්ති මට්ටමේ එකේ තියෙන උපශක්ති මට්ටම් ගාන 1යි. ඇයි? ප්‍රධාන ක්වොන්ටම් අංකේ n නම් උපශක්ති මට්ටම් ගාන n-ටම සමානයිලුනේ. ඒ අනුව දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ n සමානයි 2 පවතින උපශක්ති මට්ටම් ගාන 2යි. තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ ඒ කියන්නේ n සමානයි 3 පවතින උපශක්ති මට්ටම් ගාන 3යි. 4 4යි. පස්වෙනි එකක් තිබ්බොත් ඒකේ උපශක්ති මට්ටම් කීයක් උපරිම වශයෙන් තියෙන්න ඕනද? 5යි. හරි? අපි බලමු ඉස්සරහට එහෙම 5ක් තියෙන්න පුළුවන්ද කියලා. කොහොම හරි යම්කිසි ප්‍රධාන ශක්ති මට්ටමක තියෙන උපශක්ති මට්ටම් ගාන කෙලින්ම යාගේ ක්වොන්ටම් නම්බර් එකට ප්‍රධාන ක්වොන්ටම් අංකයට එහෙම නැත්නම් ශක්ති මට්ටමේ අංකයට සමානයි. පළවෙනි එකේ 1යි, දෙවෙනි එකේ 2යි, තුන්වෙනි එකේ 3යි, හතරවෙනි එකේ 4යි. උපරිම ගාන. හරි. ඊට පස්සේ උපශක්ති මට්ටම් වල කාක්ෂික පවතින බව කලින් සඳහන් කළෙමු. n ලෙස හඳුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ පවතින උපරිම කාක්ෂික සංඛ්‍යාව n වර්ග වේ. හරි? ඒ අනුව පළමු ප්‍රධාන ශක්ති මට්ටමේ ඒ අනුව ප්‍රධාන ශක්ති මට්ටම එකෙහි පවතින පරමාණුක කාක්ෂික ගාන එකේ වර්ගය කීයද? 1යිනේ. එතකොට ප්‍රධාන ශක්ති මට්ටම දෙකෙහි පවතින කාක්ෂික ගාන දෙකේ වර්ගයටනේ සමාන වෙන්නේ. කීයද දෙකේ වර්ගය? 4යි. ප්‍රධාන ශක්ති මට්ටම 3හි පවතින කාක්ෂික ගාන 3 වර්ගයේ 9යි. ප්‍රධාන ශක්ති මට්ටම 4 තියෙන මුළු කාක්ෂික ගාන 4 වර්ගයේ 16යි. ඔය විදිහට තමයි ශක්ති මට්ටම්, උපශක්ති මට්ටම්, ඒ වගේ තියෙන කාක්ෂිකවල සැකැස්ම වෙන්නේ. අපි ඉගෙනගත්තු දේවල් ටික ආයේ සාරාංශගත කරමු. බලන්න ප්‍රධාන ශක්ති මට්ටම, උපශක්ති මට්ටම් ගාන, ඒකේ තියෙන කාක්ෂික ගාන, මුළු කාක්ෂික ගාන මේකේ දක්වන්න තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් ගාන කීයද?
එකයිනේ. n සමානයි. දැන් n ගේ ඉලක්කම සමාන වෙන්න කෙලින්ම උපශක්ති මට්ටම් ගන්නට නේද? එතකොට පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන කාක්ෂික ගාන ඒකත් එකයි. එකේ වර්ගය එකයි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් ගාන දෙකයි. හරි? ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලක්කමට සමාන වෙනවා තියෙන උපශක්ති මට්ටම් ගාන. ඒ වගේම පවතින මුළු කාක්ෂික ගාන දෙකේ වර්ගය 4යි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් ගාන 3යි. තුනේ වර්ග කීයද? 9යිනේ. එහෙනම් ඒ තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන මුළු කාක්ෂික සංඛ්‍යාව 9. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් ගාන 4යි. ඒකේ තියෙන මුළු කාක්ෂික ගාන 4 වර්ගේ 16යි. ඕක තමා අපි මෙච්චර වෙලා කතා කරපු කාරණාව. ඒතර අපි ඊළඟට මේක රූප සරහනක් ආශ්‍රයෙන් අධ්‍යයනය කරන්න යමු. දැන් ඔබට හොඳට තේරෙන්න ඕනේ මේ කාරණාව. හරි? ඔන්න මම දැන් පැහැදිලි කරනවා මේ තියෙනමයි න්‍යෂ්ටිය. එතකොට මේ තියෙන පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම N1. මේ තියෙන N2 කොළ පාටින් පෙන්නලා තියෙන්නේ. N3 දම් පාටින්. N4 ලා නිල් පාටින්. එතකොට මේ තියෙන නිකන් අර කේක් ගෙඩියකින් මේ අර කෑල්ලක් කපලා අරගෙන අර මේ ඒ විදිහට තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් කියලානේ මේකට කියන්නේ. ඒ වගේ කියලා හිතන්නකෝ. දැන් මේක නිරූපණය කරන්න මම ගත්තේ පරමාණුවක මෙහෙම මේ කොටු ගහලා වගේ කාක්ෂික නෑ. මීට වඩා වෙනස් දෙයක් තියෙන. නමුත් මේක මතක තියාගන්න හොඳට. මේක චිත්ත රූපයක් විදිහට මතකේ රඳව ගන්න හරිම ලේසි මේ සම්බන්ධයෙන් විභාග ගැටලු එහෙම කරද්දී. හොඳයි. දැන් ඔබට මේ රූප සරහන නිරූපණය කරන්න මේ නෝට් එකේ ඉඩක් දීලා තියෙනවා ඉදිරි පිටුවක. එතන මේ විදිහට පාට පෑන් වලින් මේ සටහන සම්පූර්ණ කරගන්න ඈ. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් කීයක් තියෙනවද කිව්වද? එකයි. මේ තියෙන්නේ. 1s කියලා. හරි? දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් කීයක් තියෙනවද කිව්වා? 2යි. මේ තියෙන්නේ 2s 2p. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් කීයක් තියෙනවද කිව්වද? 3යි. 3 3යි. 4 4යි. මේ තියෙන්නේ 3s 3p 3d. එතකොට හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් මොනවාද? 4s 4p 4d 4f. එතකොට දැන් ඔය කිව්වා නේද පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන මුළු කාක්ෂික ගාන ඒ ශක්ති මට්ටමේ ඉලක්කමේ වර්ගයට සමාන වෙනවා කියලා. ඒ කියන්නේ එකේ වර්ගය එකයිනේ. මේ බලන්න 1s කියලා කියද්දී කාක්ෂික එකයි තියෙන්නේ. මේ කොටුවකින් නිරූපණය කරන්නේ කාක්ෂික. අපි තව ටිකකින් කියනවා මේක. එතකොට මෙතන කාක්ෂික තියෙනවා මේ බලන්න 2s වලට අදාළව 2යි 2p වලට අදාළව කාක්ෂික කීයක්ද? 3ක් තියෙනවා. හරි? මෙතන එතන ඔක්කොම කීයද මෙතන? 4යිනේ. එතකොට හරිනේ 2 වර්ගේ 4යි. දැන් මෙතන 3 වර්ගේ කීයක් වෙන්න ඕනේද? 9ක් වෙන්න ඕනේ. බලන්න 9 තියෙනවද කියලා? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 9 තියෙනවනේ. ඒ 9 හැදෙන්නේ මෙහෙමයි කාක්ෂික 9. 3s වලින් එක කාක්ෂිකයයි. 3p වලින් කාක්ෂික 3යි. 3d වලින් කාක්ෂික 5යි. එතකොට ඔක්කොම එකතුව කීයද? 9යි. දැන් බලමු හතරවෙනි ශක්ති මට්ටමේ ඔන්න උපශක්ති මට්ටම් 4යි කාක්ෂික ගාන 4 වර්ගයේ ඉන්න ඕනේ කීයද 16යි කො 16 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 හරිනේ 16ක් තියෙනවා එතකොට ඒක සමන්විත වෙන්නේ 4s වලින් 1යි 4p වලින් 3යි 4d වලින් කීයද 5යි 4f වලින් 7යි එතකොට මේ මට නිකමට කියන්න මෙන්න මෙහෙම ගිහිල්ලා පස්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමක් තියෙනවා නම් ඒකේ තියෙන්න පුළුවන් උපරිම කාක්ෂික ගාන කීයද? 5 වර්ගය කීයද? 25යි. හරි? එතකොට ඒක හැදෙන්නේ කොහොමද? 5s 5p 5d 5f. එතකොට උපරිම කාක්ෂික සංඛ්‍යාවක් සැලකුවොත් තව අකුරක් ගන්න වෙනවා 5g වගේ. ඇත්තටම මේ 5g කියලා උපශක්ති මට්ටමක් ගන්න මේ අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒක ඉස්සරහට කතා කරනවා. මෙතන මේ තියෙන S උපශක්ති මට්ටම, P උපශක්ති මට්ටම, D උපශක්ති මට්ටම, F උපශක්ති මට්ටම විතරක් ඇති. අපිට දැනට හොයාගෙන තියෙන පරමාණු වල ඉලෙක්ට්‍රෝන ටික පුරවන්න. හරි? අපි ඉවසීමෙන් යන්කෝ. එතකොට ඕගොල්ලන්ට මේක තේරෙයි. දැන් ඔයාලා එතකොට ඔළුවේ තියාගන්න ඕනේ චිත්‍රය මේකයි. ඔන්න ප්‍රධාන ශක්ති මට්ටම් වල ඔන්න උපශක්ති මට්ටම් තියෙනවා මේ. උපශක්ති මට්ටම් තියෙනවා. ඒ උපශක්ති මට්ටම් වලත් අහපව් කාක්ෂික තියෙනවා. දැන් ඔබ දන්නවා ප්‍රධාන ශක්ති මට්ටමක තියෙන උපශක්ති මට්ටම් ගාන හොයන්න. ප්‍රධාන ශක්ති මට්ටමක තියෙන කාක්ෂික ගාන සොයන්න. ඒ විතරක් නෙමෙයි මේ රූපය දැක්කට පස්සේ දැන් ඔබට පුළුවන් මේ කාක්ෂික මේ උපශක්ති මට්ටම් වලට මේ බෙදිලා ගිහිල්ලා තියෙන ගණන් කියන්න. ඔබ දන්නවා S ඕනම තැනක S උපශක්ති මට්ටමක මේ බලන්න කාක්ෂික එක ගානේ තියෙන්නේ. හරි? ඒතර ඕනම තැනක තියෙන P උපශක්ති මට්ටමක බලන්න කාක්ෂික කීය ගානද? 3 ගානේ තියෙන්නේ.
ඕනම තැනක තියෙන D උපශක්ති මට්ටමක කාක්ෂික කීය ගානේද? 5 ගානේ තියෙන්නේ. ඕනම තැනක තියෙන F උපශක්ති මට්ටමක කාක්ෂික 7 ගානේ. නිකමට හිතන්න අර මං කලින් කිව්වා වගේ G කියලා උපශක්ති මට්ටමක් තිබ්බ කියලා. එහෙම වුණා නම් ඒකේ කාක්ෂික කීයක් තියෙයිද? ඈ කීයක්ද? හිතන්න බලන්න. කීයක්ද? 9ක් නේ. නේ 1 3 5 7 9 ඔත්තු සංඛ්‍යානේ එන්නේ. නේ මෙතන යම් ගණිතමය රටාවක් තියෙනවා. මේ රටාව ඔලුවට දාගත්තා නම් ඔයගොල්ලන්ට මේකේ 아무තු දෙයක් නැහැ. එහෙම ලොකුවට ආයාසයෙන් මතක තියාගන්න ඇත්තරම දෙයක් නැහැ. මේ චිත්‍රය පාට පැන්සල් වලින් ලස්සනට පාට කරගෙන සටහන් කරගන්න ඕනේ. ඔයාලට මතක ඇති O-level පන්තියේදී කියලා දුන්නා මේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ගාන 2යි, දෙවෙනි එකේ 8යි, තුන්වෙනි එකේ කීයද 18යි ওই විදිහට කියලා දුන්නා. එතකොට මේ ඕගොල්ලෝ O-level පන්තියේදී කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි ලිව්වේ 2 කීයද 8 8 2 2 8 8 2 කියලා තමයි කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වේ. ඉතින් ඔයාලගේ මිස් කිව්වනේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන උපරිම 2යි දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 8යි ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා කියලා. ඉතින් මිස්ගෙන් ඇහුවේ නැද්ද ඔයගොල්ලෝ 2 ඊට පස්සේ ආය 8 තව කීයක් අවශ්‍යද? තව ඉලෙක්ට්‍රෝන 10ක් අවශ්‍යනේ. ඉතින් ඊළඟ ඉලෙක්ට්‍රෝන 10 අපි දාමුකෝ තුන්වෙනි ශක්ති මට්ටමට. ඒ කියන්නේ කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2 8 10 කියලා ලියමුකෝ කියලා යෝජනා කරන්න තිබ්බනේ මිස්ට නේද? මතකද ඒක? නමුත් මිස් ගත්තේ කොහොමද O level මිස් හරි සර් හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය? කැල්සියම්ගේ 2 8 8 2 නේද? ඔතන යම් ගැටලුවක් තිබුණා නේ? සමහරට ඔයාලට කියන්නේ නැති O level ගුරුවරයා ඒක මේ A level පන්තියේදී විසඳලා දෙයි කියලා. ඇත්තටම දැන් අපි එතනට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක ඇත්තටම ඒක පැහැදිලි කරන අවස්ථාව තව ඉස්සරහට එන්නේ. කොහොම හරි මම මේ කතා කරන්න යන්නේ අර O level පන්තියේ ඒ ශක්ති මට්ටම් වලට උපරිම ඉලෙක්ට්‍රෝන ගාන මෙහෙමයි එන්නේ කියලා අදහසක් ඉදිරිපත් කරානේ. ඒක උපශක්ති මට්ටම් ශක්ති මට්ටම් දැන් මේ අපි ඉගෙනගත්තු කරුණු ඔස්සේ ගලපගන්නේ කොහොමද කියලායි කතා කරන්න ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් ගාන 1යි. 2 2යි. 3 3යි. 4 4යි. කාක්ෂික ගාන ගත්තොත් 1 1 වර්ගය 1යි. 2 දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන කාක්ෂික ගාන ඔක්කොම 4යි. දැන් මේ 4 සමන්විත වෙන ආකාරයේ සංයුතිය බව ඔබ දැන් දන්නවා ඈ. එතකොට තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන කාක්ෂික ගාන 9යි. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන කාක්ෂික ගාන 16යි. දැන් අර කලින් රූපේ දැක්ක නිසා ඔයාලා දන්නවා මේ කාක්ෂිකය පළවෙනි ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් එකක්. ඒකෙත් තියෙනවා කිව්වා කාක්ෂික එකක්. ඒක සමන්විත වෙන්නේ මේ කොහොමද? ඒ කේස් කාක්ෂිකයකින්. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඔබ දැක්කා කාක්ෂික 4ක් සමන්විත වුණා. ඒ කාක්ෂික 4 සමන්විත වුණේ 2s වලින් එකයි 2p කියන උපශක්ති මට්ටමේ කාක්ෂික ඔයාලා දැක්කා 3ක් තිබුණා. එතකොට තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ කාක්ෂික ටික සමන්විත වෙන්නේ මෙහෙමයි. 3s වලින් එකයි 3p වලින් 3යි 3d වලින් කීයද 5යි. එතකොට හතරවෙනි ශක්ති මට්ටමේ 4s වලින් එකයි 4p වලින් කාක්ෂික 3යි 4d වලින් කාක්ෂික 5යි 4f වලින් කාක්ෂික කීයද 7ක් තිබුණා. එතකොට මේ ඔබ දැනගන්න ඕන කාරණාවක් තමයි ඊළඟ පාඩමේදීත් අපි උගන්වනවා කාක්ෂිකයක මේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. ඔබ දැන් දැක්ක අතන අර ඊතල දාලා තිබුණා. ඒ ඊතල දාලා තියෙන එක ඉලෙක්ට්‍රෝන එකට. මතක තියාගන්න කාක්ෂිකයක තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? උපරිම 2යි. එතකොට අපි පළවෙනි ශක්ති මට්ටමේ දෙවරක් එක ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. හරි? දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න කොහොමද? දැන් කාක්ෂිකයක තියෙන ඉලෙක්ට්‍රෝන ගාන දෙකලුනේ. මේ කාක්ෂික 1යි 2යි 3යි 4යිනේ. දැන් මෙතන කාක්ෂිකයේ දෙවරක් එක 2යි. මෙතන කාක්ෂික 3 දෙක ගානේ 3ක් කාක්ෂික 3ට 6යි. හරි? අපි ඊළඟට ගියොත් එහෙම තුන්වෙනි ශක්ති මට්ටමේ මෙතන S වලට දෙක ගාන එකක් 2යි. P වලට දෙක ගානේ 3ක් 6යි. D වලට දෙක ගානේ කාක්ෂික 5ට 10යි. ඊළඟට හතරවෙනි ශක්ති මට්ටමට ගියොත් දෙක ගාන එකක් 2යි. ඊළඟට දෙක ගානේ කාක්ෂික 3කට 6යි. දෙක ගානේ කාක්ෂික 5කට 10යි. මෙතන F වල දෙක ගානේ කාක්ෂික 7කට 14යි. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන උපරිම ගාන 8යි. මෙතන ඔක්කොම එකතුව කීයද? මේ ටික 10යි 6යි 2යි 18යි. හතරවෙනි ශක්ති මට්ටමේ කීයද? 32යි. ඔන්න ඔය විදිහට තමයි කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන දෙක ගානේ උපරිම තියෙනවා කියලා ගත්තොත්
ඒ ශක්ති මට්ටමේ තියෙන උපරිම පරමාණු ගණන් උපරිම මේ ඉලෙක්ට්‍රෝන ගණන් එන්නේ. හරි? දැන් පැහැදිලිනේ? අපි යමු ඉස්සරහට. දැන් අපි මේ වෙනකොටත් කාක්ෂික ගැන යම් අදහසක් කතා කරා. දැන් තමයි ඇත්තටම කාක්ෂික ගැන නෝට් එකට එන්නේ. මේ කියවන්න. කාක්ෂික SPDF මේ අකුරු ඔක්කොම සිම්පල් වෙන්න ඕනේ. ලෙස වර්ග 4කින් වර්ණාවලීක්ෂව සිදු කරන ලද පරීක්ෂණ මගින් එහෙම ඒවා තියෙනවා ළමයි. ඉහත සඳහන් කාක්ෂිකවල හැඩයන් එක් කාක්ෂික වර්ගයන් එකට පවතින විට සංඛ්‍යා ආදී තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඒ අනුව ළමයිනේ S කාක්ෂිකයක හැඩය අපි ඉස්සරහට කතා කරනවා මේ ගෝලීය හැඩයක් තියෙන්නේ. එකට ඉන්නකොට කාක්ෂික එක්කෙන තනියම ඉන්නේ. S කාක්ෂික දැක්කනේ තනියම ඉන්නේ. හැබැයි P කාක්ෂිකයක හැඩය ද්විසීනු නැත්තම් ඩම්බෙල් කියලා කියනවා. ඩම්බෙල් කියලා කියන්නේ මැද්දෙන් හීනි දෙපැත්තෙන් මහතයි. අපි හැඩය ඊළඟට බලමු. මේ P කාක්ෂික ළමයින් එකට පවතින 3 ගානේ. ඔයාලා දකින්න ඇති කලින් රූප සරහනෙත් අපි පෙන්නුවා කාක්ෂික 3 ගානේ ඉන්නේ. දැන් D කාක්ෂික වල නම් හැඩයක් දෙන්න අමාරුයි. මම පින්තූරයක් පෙන්වන්නම් ඉස්සරහදී. මේ කොහොමරි කාක්ෂික 5ක් එකට තියෙනකොට. F කාක්ෂිකත් කාක්ෂික 7ක් එකට තියෙන මේ වගේ හැඩයන් වලට විශේෂ නමක් දෙන්නේ නැහැ. හැඩයන් ටිකක් සංකීර්ණයි. අපිට උසස් පෙළ විෂය නිර්දේශයේදී ගැඹුරින් අධ්‍යයනය කරන්න දෙන්නේ S කාක්ෂික සහ P කාක්ෂික පමණයි. හින්දා ඔයගොල්ලෝ එක ගැන වද වෙන්න ඕනේ නැහැ. ඔයාලා දැනගන්න ඕනේ මේ තව අමතර දැනුමක් තමයි මේ SPDF. අපි උපශක්ති මට්ටම් එහෙම නැත්නම් කාක්ෂික සංකේතවත් කරන්න මේ අකුරු පාවිච්චි කරනවා. මේ අකුරු වලට මේ තියෙනවා වචන. මේ බලන්න. S කියලා කියන්නේ sharp, P කියන්නේ principal, D කියන්නේ diffuse, F කියන්නේ fundamental. ඔන්න ඔය විදිහට. ඒ වගේන් තමයි මේ අකුරු අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ අකුරු ඉටැලික් වෙන්න ඕනේ. ඒ වගේම සිම්පල් වෙන්න ඕනේ. හරි ඒ විදිහට ලියන්න ඈ කැපිටල් අකුරු එහෙම ලියන්න එපා මේ D කාක්ෂික කියලා එහෙම කැපිටල් අකුර කැපිටල් D දාලා ලියන්න එපා සිම්පල් වෙන්න ඕනේ ඉටැලික් වෙන්න ඕනේ හරි අත් අකුරු වලදී ඉතින් ඉටැලික් බලන්න ඕනේ නැහැ කොහොමත් හුඟක් අයගේ අකුරු ඉටැලික්නේ ඇලේටනේ ලියන්නේ හරි කොහොම හරි සිම්පල් ලියවෙන්න ඕනේ අර මං කලින් කියපු කතාව මෙතන තියෙනවා මේ බලන්න මෙහි ඉතිරි අක්ෂර G H ලෙස නම් කළ හැකි වුවත් ඔබට මතකනේ අපි අර දැන් පස්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමක් ගද්දී පස්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපරිම කාක්ෂික ගාන කීයද වෙන්න ඕනේ? උපරිම 25ක් කියලා කිව්වනේ. ඒ 25 එන්නේ එතකොට මේ මෙහෙමනේ 5S 5P 5D 5F සහ 5G කියලා කාක්ෂික ගන්න වෙනවා කීයද? 9ක්. අපි කිව්වනේ. ඇත්තටම එහෙම ගන්න ඕනේ නැහැ කියලා තමයි මෙතන මේ කතන්දරේ කියන්නේ. මේ බලන්න. ලෙස නම් කළ හැකි වුවත් උපශක්ති මට්ටමක් ජී උපශක්ති මට්ටමක් අවශ්‍ය වන්නේ 121 වෙනි මූලද්‍රව්‍ය සඳහා වන බැවින් 121 වන මූලද්‍රව්‍යයේ පැවැත්මක් නොමැති නිසා දැනට සොයාගෙන ඇති මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමට SPDF උපශක්ති මට්ටම පමණක් ප්‍රමාණවත් වේ. ඒ කියන්නේ ළමයිනේ දැනට මූලද්‍රව්‍ය 120ක් හොයාගෙන වැඩේ අවසන් කරලා තියෙනවා. 120ම හොයාගත්තා දැන් මේ වෙනකොට. එතකොට 121 වෙනි මූලද්‍රව්‍යයේ තියෙන ඉලෙක්ට්‍රෝන පුරවන්න ගියොත් තමයි අපිට SPDFට අමතරව G කියලා උපශක්ති මට්ටමකුත් අවශ්‍ය වෙන්නේ. ඒක ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගෙන යද්දී අවුත්බව මූලධර්මය සාකච්ඡා කරද්දී තේරෙයි ඈ. දැම්ම තේරෙන්නේ නැහැ. එතකොට මේ G උපශක්ති මට්ටමක් අවශ්‍ය වෙන්නේ මේ SPDF මේ උපශක්ති මට්ටම් ටික ඇති අපිට තියෙන පරමාණු වල ඉලෙක්ට්‍රෝන පුරවන්න. දැන් අපි පරමාණුක කාක්ෂික පිළිබඳව ටිකක් ගැඹුරින් ඒ වගේ හැඩතල ඒ වගේ දිශානතිය ගැන එහෙම කතා කරන්නයි ඇවිල්ලා ඉන්නේ. අපි දැන් දන්නවා ශක්ති මට්ටමක් ඇතුලේ තමා උපශක්ති මට්ටම් තියෙන්නේ. උපශක්ති මට්ටමුත් ආයේ සමන්විත වෙනවා මොනවාගෙන්ද? කාක්ෂික වලින්. මේ විදිහට තමයි පරමාණුවක න්‍යෂ්ටියට පිට අවකාශයේ ඉලෙක්ට්‍රෝන සකස් වෙලා තියෙන්නේ. හොඳයි. මේ දැන් අපේ අරමුණ කාක්ෂික සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර කතා කරන්න. කියවන්න. පරමාණුවක තිබෙන උපශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන කොහොමද හැසිරෙන්නේ? වලාකුළු විදියට හැසිරෙනවා. හරි? දැන් එතකොට පරමාණුවක න්‍යෂ්ටිය වටේට දැන් මේ න්‍යෂ්ටිය කියලා ගමු ඔන්නම න්‍යෂ්ටිය තියෙනවා. ඒක වටේට ඉලෙක්ට්‍රෝන මේ විදිහට නිකන් අර ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරනවා වගේ ගමන් කරන්නේ ඇත්ත කතාව. හරි? එතකොට මේ වෘත්තය හිතන්නකෝ මේක තමයි න්‍යෂ්ටිය කියලා හිතන්නකෝ. එතකොට ඒක වටේ හරියටම මේ යම්කිසි ට්‍රැක් එකක
හරි යම්කිසි ගමන් මාර්ගයක ඉලෙක්ට්‍රෝනයක් මෙහෙම ගමන් කරන්නේ නැහැ. හරියට රේල් පාරේ කෝච්චියක් වෘත්තාකාර පතයක යනවා වගේ එහෙම ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නැහැ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ න්‍යෂ්ටිය වටේට ඔන්න ඔහොම වලාකුලක් වගේ. ඕන්න ඔහොම. හරි න්‍යෂ්ටිය වටේට වලාකුලක් වගේ ඉලෙක්ට්‍රෝන බොහොම අහඹු චලිතයක යෙදෙනවා. අහඹු චලිතයක් කියලා කිව්වට මේ ඉලෙක්ට්‍රෝන වලට යම්කිසි ශක්තියක් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ළමයි හැසිරෙන්නේ නිකන් වලාකුලක් වගේ. හරි? අපි දැන් ඊළඟට රූප සටහන් වලට යමුකෝ. එතකොට තේරෙයි. එම ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට පිටත අවකාශයේ කිසියම් ප්‍රදේශයක හෝ ප්‍රදේශ කිහිපයක ගැවසේ. න්‍යෂ්ටියට පිටතින් ඉලෙක්ට්‍රෝන ගැවසෙන එවැනි අවකාශ හදාගන්න ප්‍රදේශයක් කාක්ෂිකයක් ලෙස හැඳින්වේ. යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් හෝ ඉලෙක්ට්‍රෝන යුගලයක් 90ක් 95ත් අතර සම්භාවිතාවකින් හමුවන අවකාශ ප්‍රදේශයක් එම ඉලෙක්ට්‍රෝනයක් හෝ ඉලෙක්ට්‍රෝන යුගලය අන්තර්ගත කාක්ෂිකය ලෙස හඳුනා ගනී. මෙතන හදාගන්න එම ඉලෙක්ට්‍රෝනය හෝ එම ඉලෙක්ට්‍රෝන යුගලය අන්තර්ගත කාක්ෂිකය ලෙස හඳුනා ගනී. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමේදී කාක්ෂිකයක් නිරූපණයට කොටුවක් හරි එහෙම නැත්නම් මේ වගේ වෘත්තයක් හරි යොදා ගන්න පුළුවන්. හරි. අපි වැඩේට බැහැලම බලමුකෝ. මේ සරහනත් අපි සාකච්ඡා කරලා මිමුකෝ. කියවන්න. යම් කාක්ෂිකයක් S, P, D සහ F යන කුමන වර්ගයකට අයත් වුවත් එක් කාක්ෂිකයක මෙතන හදාගන්න පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන දෙකකි. හදාගන්න. මෙය පෞලී බහිස්කාර නීතිය මගින් ඉදිරිපත් වන අදහසකි. දැන් අපි තාම පෞලී බහිස්කාර නීතිය කතා කළේ නැහැ. ඒක එන්නේ ඉස්සරහා පාඩමක. ක්වොන්ටම් අංක පාඩමේදී මම ඔයගොල්ලන්ට පෞලී බහිස්කාර නීතිය කියන්නේ මොකක්ද කියලා කියලා දෙනවා. නමුත් දැන් මේක අපි කතා කළා. ඒ කියන්නේ යම්කිසි කාක්ෂිකයක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි. අපි ඒක අර කලින් රූප සටහන් වලදීත් ඒ විදිහට අරන් තමයි අර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ගණන් එහෙම හැදුවේ. ඒක මෙතනින් එහාට මතක තියාගන්න. මේ පෞලී බහිස්කාර නීතිය අරගෙන මම ඒක එන්නේ කොහොමද කියලා ගැඹුරින් පැහැදිලි කරන්නම් පස්සේ. කියවන්න කාක්ෂිකයක එක් ඉලෙක්ට්‍රෝනයක් පමණක් ඇති විට එය ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් ලෙස හැඳින්වේ. හරි? එම ඉලෙක්ට්‍රෝනයේ බැමීම නිසා ඇතිවන කෝණික ගම්‍යතාවයේ දිශාව මෙන්න මේ විදිහට ඊතලයක් මේ හැඩේ ඊතලයක් දාලා නිරූපණය කරනු ලැබේ. කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකක් ඇති විට ඒවායේ බැමුම් දිශා ප්‍රතිවිරුද්ධ දිශාවන්ට යොමු වන පරිදි හරි හදාගන්න යොමු වන පරිදි යුග්ම වේ. මෙසේ වන විට ස්ථායීතාවයක් දැතිවේ. එවැනි යුග්ම ඉලෙක්ට්‍රෝන යුගලක් මෙන්න මෙහෙම ඊතල දෙකක් දාලා නිරූපණය කරන්න පුළුවන් කියලා තියෙනවා. ඔන්න දැන් මම ඒක පැහැදිලි කරන්නයි යන්නේ. කාක්ෂිකයක් අපිට අපි කලින් කිව්වනේ කාක්ෂිකයක් කොටුවකින් හරි වෘත්තයකින් හරි නිරූපණය කරන්න පුළුවන් කියලා. මම මෙතන කොටුවක් කරන් තියෙන්නේ. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් විතරක් කාක්ෂිකයක අන්තර්ගත වෙනකොට ඒකට කියනවා නිර්යුග්මක ඉලෙක්ට්‍රෝනයක් නැත්නම් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් කියලා. හරි? එතකොට මේ විදිහට ඉලෙක්ට්‍රෝනයක් තනියම ඉද්දී ඉලෙක්ට්‍රෝනය වටේට භ්‍රමණය වෙමින් තමයි තියෙන්නේ. එතකොට මේ බැමීම නිසා ඇතිවන කෝණික ගම්‍යතාවයේ දිශාව තමයි මේ එක පැත්තක ඊතලයකින් මෙහෙම දක්වලා තියෙන්නේ. හරි? සාමාන්‍යයෙන් පූර්ණ හිසක් පාවිච්චි කරන්නේ නැහැ. එහෙම කළත් ගැටලුවක් නැහැ. මේක තමයි සාමාන්‍යයෙන් සුලභව පාවිච්චි කරන නිරූපණය. කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකක් අන්තර්ගත වෙලා තිබුණොත් එහෙම එක ඉලෙක්ට්‍රෝනයක් එක පැත්තකට භ්‍රමණය වෙනවා. අනික් ඉලෙක්ට්‍රෝනය අනිත් පැත්තට භ්‍රමණය වෙනවා. අන්න එහෙම තියෙන විදිහට ඉලෙක්ට්‍රෝන දෙක මොකද වෙන්නේ? එකට යුග්ම වෙනවා. එහෙම යුග්ම වුණාම ඒ දෙක එකට එකතු වෙලා තමයි ඊට පස්සේ කාක්ෂිකයේ පුරාම ගමන් කරන්නේ. හරි? යුග්ම වෙනවා කියන්නේ ඒකයි. කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නකොට ඒ දෙකේ අර බැමෙන දිශාවන් දෙපැත්තකට වෙන විදිහට දෙන්න එකතු වෙනවා සෙට් වෙනවා. ඊට පස්සේ දෙන්න එකට කාක්ෂිකයේ පුරාම ගමන් කරන්නේ යම් සංයුක්තයක් විදිහට එකතුවක් විදිහට ගමන් කරන්නේ. හරි? දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ඍණ විදිහට ආරෝපිත මේ ඉලෙක්ට්‍රෝන දෙකක් කොහොමද එකතු වෙන්නේ කියලා. එහෙම වෙන්නේ මේගොල්ලන්ගේ අර බැමෙන දිශා වෙනස් වෙනකොට කෝණික ගම්‍යතාවයේ දිශාව දෙපැත්තකට එනවා. ඒක නිසා තමයි ඉලෙක්ට්‍රෝන ඍණ විදිහටම ආරෝපිත වුණා සජාතීය ආරෝපණ වුණා ඉලෙක්ට්‍රෝන වලට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි? දැන් ඔය මේ පෙන්නලා තියෙන්නේ මේ එහෙම ඉලෙක්ට්‍රෝනයක් බැමෙනකොට චුම්බක ශේෂ්ත්‍රයක් හට ගන්න විදිහ. දැන් මේ චුම්බක ශේෂ්ත්‍රය හට ගන්නකොට ඒකේ අර දිශාව දැක්වීම
ක්වොන්ටම් අංක පාඩමේදී එහෙම අපි අරගෙන කතා කරනවා. කොහොම හරි මේ මෙන්න මේක තමයි විස්තරය. දැන් ඔයගොල්ලෝ තාම පොඩිනේ. ඒ කියන්නේ චුම්බක ශේෂ්ත්‍ර එහෙම පාඩම් ඉස්සරහට භෞතික විද්‍යාවේදී කතා කරාට පස්සේ මේ උගන්වපු කාරණාව හොඳට වැටහෙනවා. ඒ වගේම මේ කාරණේ භෞතික විද්‍යා සර් හරි මිස් හරිත් අරගෙන ඔයගොල්ලන්ට එතනදී කියලා දෙයි. දැනට මතක තියාගන්න ඉලෙක්ට්‍රෝනයේ බැමීම නිසා මෙහෙම චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒ කෝණික ගම්‍යතාවයේ යම් දිශාවක් ඇති වෙනවා. මේ පෙන්ලා තියෙන්නේ කොළ පාටින්. ඒ දිශාව දැක්වීම තමයි අපි අතනදී මේ කරන්නේ කියලා මතක තියාගන්න මේ ඊතලයක් දක්වලා. දැන් ළමයිනේ අපි S කාක්ෂික P කාක්ෂික අන්න ඒ වගේ හැඩතල ඒ වගේ දිශානති වගේ විස්තර කතා කරන්නයි මේ ඇවිල්ලා ඉන්නේ. හොඳයි මේ බලන්න. S කාක්ෂිකයට කියවන්න. S කාක්ෂිකයක හැඩය අපි කලින් කතා කරා සමමිතික ගෝලීය හැඩයක් ගනි. ඒ වගේම ප්‍රධාන ක්වොන්ටම් අංකයේ වැඩි වෙනකොට S කාක්ෂිකයේ විශාලත්වය වැඩි වෙයි කියලාත් තියෙනවා. ළමයි දැන් S කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන මේ තිත් වලින් මම මේ නිරූපණය කරලා තියෙන ඉලෙක්ට්‍රෝනයක් ඉන්න පුළුවන් සම්භාවිතාව. හරි එහෙම නැතුව මේ තිත් මේකේ තියෙනවනේ බර ගානක් දහස් ගානක් දාලා තියෙනවනේ මේ රූපේ. තිත් දහස් ගානට ඉලෙක්ට්‍රෝන දහස් ගානක් ඉන්නවා කියලා අදහස් කරන්නේ නැහැ. ඔබ දන්නවා S කාක්ෂිකයේ වුණත් ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි. එක්ක එක ඉලෙක්ට්‍රෝනයක් නැත්තම් දෙන්නෙක් එකතු වෙලා යුග්මයක් විදිහට ඉන්න පුළුවන්. ඒ යුග්මය ඉතා කුඩා කාලයකදී මේ පෙන්නලා තියෙන හැම තැනම යනවා. ඒ තරම් වේගෙන් වලාකුළක් විදිහට දුමක් විදිහට ඉලෙක්ට්‍රෝන යුගලය නැත්තම් තනි ඉලෙක්ට්‍රෝනය මේ වගේ ගෝලීය හැඩයක් මවමින් වේගෙන් මේ අවකාශය පුරා භ්‍රමණය වෙනවා. ඉතින් අපිට මේ කාක්ෂික එහෙම් බලන්න බෑනේ. බලන්න පුළුවන් වුණා නම් අපි එළියෙන් බලාගෙන ඉද්දි අපිට පේන්නේ නිකන් මෙන්න මේ වගේ දුමක් වගේ. ඉලෙක්ට්‍රෝන දෙකෙන් හැදෙන්නේ. ඒවා වේගෙන් භ්‍රමණය වෙනවා, වේගෙන් චලනය වෙනවා. චලනය වෙනකොට මෙන්න මේ වගේ ගෝලීය අවකාශයක තමයි S කාක්ෂිකයක ඉන්න ඉලෙක්ට්‍රෝන යුගලය තියෙන්නේ. ඒතකොට අපිට මේ වගේ හැඩයක් පේනවා. අපි දැන් මේක කැපුවොත් එහෙම ඇත්තට මේක ගෝලීය හැඩයක් ඈ. ගෝලයක් කියලා කියන්නේ දන්නවනේ බෝලයක්. දැන් පොල් බෑව දෙකට මැද්දෙන් බිඳලා බෑ දෙක වෙන් කරනවා වගේ අපි S කාක්ෂිකයේ මේ කැපුවොත් එහෙම අපිට පේනවා ඉලෙක්ට්‍රෝන ඝනත්වය මෙන්න මේ වගේ අර වෘත්තාකාර ඔන්න ඔහොම නිකන් අර පොල් කට්ට තියෙන පොල් ගෙඩියේ ආන් ඒ වගේ ඝනත්වය ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ඒරියා එකක් තියෙනවා. එන්නේ ඈතට යන්න ඉවතට යන්න ඉලෙක්ට්‍රෝන ඝනත්වය එන්න අඩු වෙනවා. දැන් න්‍යෂ්ටියකෝ න්‍යෂ්ටිය මෙන්න මේ මේතර මම මේ දැන් මේ මවුස් පොයින්ට් එක තියලා තියෙන තැන තමයි න්‍යෂ්ටිය තියෙන්නේ ඔන්න ඔය විදිහට. හරි? එතකොට න්‍යෂ්ටිය වටේට ඉලෙක්ට්‍රෝන නොමැති කලාපයක් තියෙනවා. ආයේ ඔන්න හම්බ වෙනවා මේ තියෙන මෙන්න මේ ඒරියා එකෙන් S කාක්ෂික ඉලෙක්ට්‍රෝන ඝනත්වය අපිට හම්බ වෙනවා. ඒක ගෝලීයයි ළමයි. මතක තියාගන්න. ඒක නිකන් අර පොල් ගෙඩියේ පොල් කට්ට ගෝලීය අවකාශයකනේ තියෙන්නේ. අන්න ඒ වගේ ගෝලීයව පැතිරිලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන අර මෙහෙම ඉවතට හැමත් යනවා. කොහොම හරි අපි කලින් පාඩමෙදිත් කිව්වා කාක්ෂිකයක් කියලා අපි වටහා ගන්නේ මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේ සම්භාවිතාව 90ත් 95ත් අතර ප්‍රමාණයකින් හම්බෙන කලාපය කියලා. දැන් ඉලෙක්ට්‍රෝන ගත්තාම මේ හැමතැනම යනවා. එක එක මෙහෙ වුණත් යන්න පුළුවන්. ඔන්න ඔහොම වුණත් යන්න පුළුවන්. ඒ ගියාට අපි මේ කාක්ෂිකය කියලා තෝරලා ගන්නේ මෙන්න මේ වගේ වැඩි ඝනත්වයකින් 90ත් 95ත් අතර ප්‍රතිශතයකින් ඉලෙක්ට්‍රෝන ගැවසෙන ඒරියා එක වෙන් කරලා අර ගන්නවා ඉරක් අඳිනවා. එතකොට අපිට එනවනේ ගෝලයක්. අපි දැන් ඉරක් වගේ නිරූපණය මේ වෘත්තයක් වගේ නිරූපණය කරන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න කාක්ෂිකයේ හැඩේ ගෝලීය. එතකොට දැන් අපි එක S කාක්ෂිකයේ මේ වගේ ඔන්නෝම වෘත්තයක් දානවා. කෙනෙක් එතකොට අදහස් ගන්න එපා ඉලෙක්ට්‍රෝනය මේ වගේ වෘත්තාකාර මේ ට්‍රැක් එකක ගමන් කරනවා කියලා. එහෙම නෑ ළමයි. වෘත්තාකාර ට්‍රැක් නෑ. දැන් න්‍යෂ්ටිය වට කරගත්තු අවකාශයේ ගෝලීයව වටේටම ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. එතකොට අර මෙන්න මේ බලන්න මේ ලයින් එක මේ 90ක් 95ක් විතර වගේ ඉලෙක්ට්‍රෝන ගැවසෙන ඒරියා එක මෙන්න මේ වගේ අපි වෙන් කරලා ගත්තාම අපිට වෘත්තයක් වගේ එකක් නෑ දෙන්නේ. ඒක තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ කේස්. ඒතර තව දෙයක් දැනගන්න ඕනේ එකස් කාක්ෂිකයකට වඩා දෙකස් කාක්ෂිකයේ ලොකුයි. ඊටත් වඩා තුනස් කාක්ෂිකයේ ලොකුයි. මම දැන් 3D ඇනිමේෂන් එකක් ඊළඟට පෙන්නනවා. ඒකෙදි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් S කාක්ෂිකයේ සයිස් එක ප්‍රධාන ක්වොන්ටම් අංකය වැඩි වෙනකොට වැඩි වෙනවා. ඔය තමයි S කාක්ෂිකයක විස්තර. දැන් P කාක්ෂික අරගෙන බැලුවොත් එහෙම බලන්න නෝට් එක චුට්ටක් කියවලා P කාක්ෂික ඩම්බෙල් හැඩයකින් යුක්ත වේ. මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට ඩම්බෙල් හැඩයකින් P කාක්ෂික යුක්ත වෙනවා. ඩම්බෙල් කියන්නේ සීනු දෙකක් දෙපැත්තට සෙට් කරලා වගේ. කියන්නේ මැද්දෙන් හීනී දෙපැත්තෙන් මහතයි කියන එක. P උපශක්ති මට්ටමේ පිහිටන P කාක්ෂික 3. ඔබ දන්නවා
P උපශක්ති මට්ටමේ P කාක්ෂික කීයක්ද? 3ක් එකට තියෙන්නේ. හරි? අන්න ඒවා අභිලම්බ තල අභිලම්බ අක්ෂ 3ක පිහිටලා තියෙනවා. P කාක්ෂික තුන මේ එකට පිහිටන P කාක්ෂික තුන Px Py Pz කියලා නම් කරනවා. P කාක්ෂික වලදී ප්‍රධාන ක්වොන්ටම් අංකය වැඩි වෙනකොට අර කලින් S කාක්ෂික වල කතා කරා වගේ කාක්ෂිකයේ විශාලත්වය වැඩි වෙනවා. මේ දින ළමයිනේ P කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන ගමන් කරන විදිහ. ඒ කියන්නේ සම්භාවිතාව. ඒතර මෙන්න මේ වගේ මේ මම ඔය කර්ස් එක ගෙනියනවා ඔයාලට පේනවා. මෙන්න මේ වගේ අපිට හැඩයක් අපිට මේ වෙන් කරලා ගන්න පුළුවන්. ඒක තමයි කාක්ෂිකයේ හැඩය කියලා සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කරන්නේ. නමුත් ඒක ත්‍රිමානව තියෙන දෙයක් ඈ. දැන් කාක්ෂිකයේ හරහට කපලා බැලුවොත් එහෙම අපිට පේනවා ඉලෙක්ට්‍රෝන නොමැති කලාපයක් තියෙනවා. මෙතන තමයි න්‍යෂ්ටියේ තියෙන්නේ. මම මේ මවුස් පොයින්ට් එක තියාගෙන ඉන්න තැන ඔය තියෙන්නේ. එතන තමයි න්‍යෂ්ටියේ තියෙන්න ඕනේ. එතකොට න්‍යෂ්ටියට දෙපැත්තේ ওই විදිහට ඉලෙක්ට්‍රෝන ඝනත්වය මේ විදිහට මෙහෙම ගිහිල්ලා ඔහොම එනවා. මෙහෙන් ඔන්න ඔය විදිහේ ඩම්බෙල් හැඩති කාක්ෂිකයක තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් හරි P කාක්ෂිකයක ඉන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන එකක් එහෙම නැත්නම් දෙකක්. ඒ දෙක හරි එක හරි තමයි මේ විදිහට බොහොම වේගෙන් චලනය වෙලා මේ ලස්සන හැඩතලේ මවන්නේ. ඒ තරම් වේගෙන් මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා. මර කලින් කිව්වා වගේ දෙක P කාක්ෂිකය දැන් එක P කියලා කාක්ෂික නෑ ළමයි. ඔයාලා දැක්කනේ අර කලින් රූපෙත්. දෙක P කාක්ෂිකයට වඩා 3 P කාක්ෂික විශාලයි. 3 P කාක්ෂිකයකටත් වඩා 4 P කාක්ෂිකයේ විශාලයි. ඒ කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය වැඩි වෙනකොට P කාක්ෂිකවල විශාලත්වය වැඩි වෙනවා. දැන් P කාක්ෂික මං කිව්වා P උපශක්ති මට්ටමක P කාක්ෂික 3ක් තියෙනවා කියලා නේ. එතකොට එක P කාක්ෂික 3න් එකක් තියෙන්න පුළුවන් Px අක්ෂය ඔස්සේ. අනික අපි කතා කරනවා Py අක්ෂය ඔස්සේ Py කාක්ෂිකයේ y අක්ෂය ඔස්සේ තියෙනවා. Pz කාක්ෂිකයේ z අක්ෂය ඔස්සේ තියෙනවා. ඔය කාක්ෂික තුනම එකට ගත්තාම මෙන්න මේ විදිහට ත්‍රිමානව නිරූපණය කරන්න පුළුවන්. හරි? x z y ඔන්න ඔය වගේ බැලුම් වල්ල වගේ තමයි ඔය කාක්ෂික තුන එකට එකතු වෙලා තියෙන්නේ. තේරුණාද? එතකොට P උපශක්ති මට්ටමේ කාක්ෂික 3යි S උපශක්ති මට්ටමේ නම් කාක්ෂික කීයද? එකනේ S කාක්ෂිකේ විතරයි. P උපශක්ති මට්ටමේ කාක්ෂික 3ක් තියෙනවා. එතකොට මේ තුන ඔය විදිහට ඉන්නවා කියලා තමයි කියන්නේ. හොඳයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හුන්ඩ් නීතිය. හුන්ඩ්ගේ නීතිය. බලන්න කියවන්න. පරමාණුවක තිබෙන උපශක්ති මට්ටමක කාක්ෂික කිහිපයක් පවතින විට දැන් ඔබ දන්නවා S උපශක්ති මට්ටමේ කාක්ෂික එකනේ තියෙන්නේ. P උපශක්ති මට්ටමේ කාක්ෂික කීයක් තියෙනවද? 3යි. D උපශක්ති මට්ටමේ කාක්ෂික 5යි. F උපශක්ති මට්ටමේ කාක්ෂික කීයද? 7යි. දැන් මේ S කාක්ෂිකය නෙමේ වෙනත් උපශක්ති S උපශක්ති මට්ටම නෙමේ වෙනත් උපශක්ති මට්ටමක් හිතන්න. එතකොට කිසියම් උපශක්ති මට්ටමක කාක්ෂික කිහිපයක් අන්තර්ගත වෙනවානේ. එහෙම කාක්ෂික තියෙන උපශක්ති මට්ටමක් ගැනයි මේ කියන්නේ. කියවන්න පරමාණුවක තිබෙන උපශක්ති මට්ටමක කාක්ෂික කිහිපයක් පවතින විට එම සෑම කාක්ෂිකයකම ශක්තිය සමාන වේ. මේවා පිරිහුණු කාක්ෂික ලෙස හැඳින්වේ. ඒ කියන්නේ ළමයිනේ අපි අතන දැක්කනේ P කාක්ෂික 3ක් තිබුණානේ. Px Py Pz කියලා. ඒ කාක්ෂික තුනේම ශක්තිය සමානයි කියලායි කියන්නේ. දැන් D කාක්ෂික 5ක් තිබුණානේ උපශක්ති මට්ටමේ. ඒ පහේම ශක්තිය සමානයි. කාක්ෂික පහේම ශක්තිය සමානයි කියලායි එතන මේ කියන්නේ. අපි බලමු මේ හුන්ඩ් නීතියට අනුව කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේකයි. පිරිහුණු කාක්ෂිකවල ඔබ දැන් දන්නවා පිරිහුණු කාක්ෂික කියන්නේ මොනවද කියලා. ශක්තිය අවම වන්නේ සමාන භ්‍රමණයෙන් යුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වූ බවයි. තේරුන්නේ නේද? එහෙනම් මෙහෙම බලන්නකෝ. වෙනත් අයුරකින් පවසන්නේ නම් යම් උපශක්ති මට්ටමකට අයත් සමාන ශක්තියෙන් යුතු කාක්ෂික සමූහයකට ඉලෙක්ට්‍රෝන පිරෙන විට පළමුව එක් කාක්ෂිකයකට එක් ඉලෙක්ට්‍රෝනය බැගින් පිරී අවසන් වූ පසු ඉලෙක්ට්‍රෝන යුග්ම වන්නට පටන් ගනී. ඒත් තේරුන්නේ නැද්ද? හොඳයි. එහෙනම් මේක බලන්නකෝ. දැන් මේ තියෙන්නේ පිරිහුණු කාක්ෂික. ඒ කියන්නේ P උපශක්ති මට්ටමට අයිති කාක්ෂික 3ක් තියෙනවා. ඒ තුනේම ශක්තිය සමානයි කියලා කිව්වා. හුන් නීතියට අනුව කියන්නේ මේවට ඉලෙක්ට්‍රෝන පිරෙද්දී ඔන්න P වල ඉලෙක්ට්‍රෝන 1යි. P වල ඉලෙක්ට්‍රෝන 2යි. P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි ඉද්දී අලුතෙන් එන ඉලෙක්ට්‍රෝනේ මේක අස්සට පිරিলা යුග්ම වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ එහා පැත්තට යනවා. හරිද? මේ ඉලෙක්ට්‍රෝනේ මෙතන තියෙනවා. මේක මෙතනට එනවා. දැන් P3 කියද්දි P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙද්දි ඔන්න ඔය විදිහට කාක්ෂික 3ට එක ගානේ පිරෙනවා. මේක තමයි හුන් නීතියට අනුව කියන්නේ ඉලෙක්ට්‍රෝන පිරෙනකොට මේ වගේ සමාන ශක්තියකින් යුක්ත කාක්ෂික සමූහයකට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට එකකට එක ගානේ පිරিলা ඉවරුණාට පස්සේ තමයි ඔන්න බලන්න යුග්ම වෙන්න පටන් ගන්න. දැන් P4 වෙද්දි ඊළඟට එන ඉලෙක්ට්‍රෝනේ
ඔන්න යුග්ම වුණා. දැක්කද මෙතන? ඔය ඊළඟට මෙතන යුග්ම වුණා. ඔන්න ඔය විදිහට. හරි. එතකොට p උපශක්තිය මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙද්දි ඔහොමයි දෙකක් තියෙද්දි මෙතනට එන්නේ නැහැ. ඒක මෙතනට යන්නේ. තුනක් තියෙද්දි මෙතනට. දැන් ඔන්න එක ගානේ පිරීලා ඉවරයි. p උපශක්තිය මට්ටමේ කාක්ෂික තුනට. දැන් ඊට පස්සේ තමයි යුග්ම වෙන්න ගන්න. මෙහෙම වුණාම තමයි පරමාණුව ගොඩක් ස්ථායී වෙන්නේ කියලයි හුන් නීතියට අනුව කියන්නේ. හොඳයි. ඒ අපි සාකච්ඡා කරලා අවසන් කළේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්බන්ධ යම් සිද්ධාන්ත කොටසක්. තව තියෙනවා ඊළඟ වීඩියෝ එකේදී මම සාකච්ඡා කරනවා අවුත්බාව් මූලධර්මය පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන හැටි. ඔබ දැන් මේ වීඩියෝ එකේ කරුණු ටික හොඳින් තහවුරු කරගත්තට පස්සේ ඊළඟ වීඩියෝ එක බැලුවට පස්සේ පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන ක්‍රමය පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලැබෙනවා. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.